නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේ වප්පුර පසළොස්වක පොහොය දවසේ අප හැම දිනාට වාසනාව වාසනාව සැලසුණා දුර්ලභව මේ ලෝකයට පහළ වෙන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට. පින්නතුනි මේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ඊටමත් කලාතුරකින් කියන වක. බුදු කෙනෙක් කල්ප කාලාන්තරයකට වතාවක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යයා පිණිස මුලැමැදාග සුන්දර පැහැදිලි වචන සහිත පැහැදිලි අර්ථ ඇති මුළුමනින්ම පිවිතුරු නිවන් මාර්ගයේ කියවෙන ධර්මය දේශනා කරන. ඒ වගේම ඒ කාලෙට බුද්ධිමත් උදවිය බුද්ධිමත් දෙව් මිනිසුන් මේ ධර්මයේ දකින්න අවබෝධ කරන ප්‍රත්‍යක්ෂ කරන. පින්තුණී බුදුරජාණන් වහන්සේ දුර්ලභයි. ඒ වගේම තමයි බුද්ධෝත්පාද කාලයක පවා ශ්‍රී සද්ධර්මයේ පරම දුර්ලභයි. මොකද හේතුව බුදුවරු පහළ වුණත් දම් දෙසුවත් සියලු ලෝක සත්වයාට ඒ ධර්මය අහන්න ලැබෙන්නේ නැහැ. ඒ ධර්මය අහන්නටත් පිනක් තියෙන්න ඕන. දකින්නටත් පිනක් තියෙන්න ඕන. ධර්මයේ විමසන්නටත් බුද්ධිය ප්‍රඥාවක් තියෙන්නට අවශ්‍යයි. ඉතින් බුද්ධිමත් මිනිසුන් මේ ලෝකේ දුර්ලභයි. ප්‍රඥාවන්ත මිනිසුන් මේ ලෝකේ දුර්ලභයි. ධර්මයේ දකින්නට තරම් පින් කළ ඇත්තෝ මේ ලෝකේ දුර්ලභයි. ඉතින් අපිට වාසනාව වාසනාව ලැබුණ ඒ දුර්ලභ ගොඩට වැටෙන්නට. අද අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා. ඒ ධර්මයේ පුරුදු කරන්නට මහන්සි ගන්නවා. අපිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස් දකින්නට ලැබෙනවා. සමහරුන්ට සමහරක් කාලවලදී මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් තබා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක්වත් දකින්නට වාසනාව නොලැබී යනවා. ඉතින් අපි ඒ අතින් හුඟක් වාසනාවන්තයි. අපිට බුද්ධ ශාසනය ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස් අපිට මුණ ගැහුණා. ඒ ශ්‍රාවකයන්ගෙන් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මුලැමැදාග සුන්දර ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරනවා අහනවා. දැනගන්නට දැකගන්නට මහන්සි ගන්නවා. ඉතින් ඒ නිසා අපි ජීවිතේට බොහෝ යහපතක් සලසගෙනයි වාසය කරන්නේ. ඉතින් පින්නතුනි අද පොහොය දවසේ වප්පුරවස් 15ක පොහොය දවසේ බෞද්ධයන් විදිහට අපිට විශේෂ වැදගත්කම් තියෙන පොහොය දවසක්. මොකද හේතුව එක හේතුවක් තමයි අද තමයි වස්සසූ ස්වාමීන් වහන්සේලාගේ වස් පවාරණය සිද්ධ වෙන්නේ. පෙර වස්සසූ ස්වාමීන් වහන්සේලා වප්පුර 15ක පොහොය දවසට වස් පවාරණ විනය කර්ම සිද්ධ කරනවා. ඊළඟට අද වගේ වප්පොහොය දවසක තමයි බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකේ වස් වසලා මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දිව්‍ය රාජ මණ්ඩලයට දෙවි සමූහයට අභිධර්ම දේශනා කරලා මනුස්ස ලෝකෙට මේ මනුලොවට නැවතත් වැඩම කළ දවස. තවත් බොහෝ විශේෂ කාරණා සිදු වී ඇති පොහොය දවසක් තමයි වප්පුර 15ක පොහොය දවස කියලා කියන්නේ. ඉතින් මේ පොහොය දවසත් අපිට ඒ අතින් බොහොම වැදගත් වටිනා කියන පොහොය දවසක්. පින්තුනි මෙතන කියවෙනවා අපගේ බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකෙට වැඩම කළා කාටද? මාතෘ දිව්‍ය රාජයාට ධර්ම දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා
මේ මෞපිය උපස්ථානය කියන එක මහත්ඵල මහානිසංස ගෙන දෙන පිනක්. බුදුරජාණන් දේශනා කරන එක දවසක් යම්කිසි දරුවෙක් පියාණන් දකුණු කර මතින් තියාගෙන මෑණියන් වම් කර මතින් තියාගෙන සියක් අවුරුද්දක් බිම වස්සන්නේ නැතිව බිමින් තියන්නේ නැතිව කෑම් පිවීම් නෑවීම් ආදී සියලු අප උපස්ථාන කර මතම තියාගෙන කරනවා. අවුරුදු 100ක් ගෙවිලා ගියත් දෙමව්පියන්ට තියෙන ණය ගෙවිලා යන්නේ නැහැ. කියන්නේ දරුවෝ දෙමව්පියෝ උදෙසා ඊතරම් ණය ගැති. මොකද හේතුව ඒ දෙමව්පියෝ දරුවන් උදෙසා ඊට වඩා මහ විශාල කැපකිරීම කරලා තියෙනවා. 100 වසරකින්වත් අප උපස්ථාන කරලා නම් ඒවා ගෙවලා ඉවර කරගන්න බැහැ කියනවා. ගෙවන්නට ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සිල් රකින්න නැති දෙමව්පියන් සීලයට පමුණවන්න කිව්වා. තමන්ගේ දෙමව්පියෝ සිල් රකින්නේ නැත්තම් ඒ අයට සීලයට පමුණුලේ අයට සිල් රැකීමේ ආනිසංස කියලා දීලා වටිනාකම කියලා දීලා ඒ උදවියව සීලයට පමුණවන්නට අන්න ණය ගෙවෙන ක්‍රමී. දන් දෙන්නේ නැත්තම් දානයට යොමු කරන්න. කුසල් නොවඩනවා නම් ඒ අය කුසලයට යොමු කරන්නට ඕන. දාන ආදී කුසලයට යොමු කළොත් සිල් රකින්නට පුරුදු කළොත් ශ්‍රද්ධා ආදී ගුණ වඩන්නට උපදෙස් දුන්නොත් උදව් කළොත් ආන් ඒ දරුවාගේ ණය ගෙවෙනවා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේටත් පියාණන් කෙනෙක් හිටියා. මෑණියන් කෙනෙක් හිටියා. එතකොට බුදුරජාණන් වහන්සේගේ යුතුයකමක් තමයි මේ ණය ගෙවන එක. මොකද පින්නතුනි කාගේ වුණත් බුදුරජාණන් වහන්සේගේ නෙමෙයි කාගේ වුණත් මෑණියන්මයි පියාණන්මයි. ඒ උත්තමයන්ට ගරු බුහුමන් කිරීම බුදුරජාණන් වහන්සේ පවා අත්හැරියේ නැහැ. බුදුරජාණන් වහන්සේටත් නොහලා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වන අප කොතරම් දුරට ඒ ගැන සිතිය යුතුයිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මාපි මාතා පිතරු මහණෙනි බ්‍රහ්මාති මාතා පිතරු මේ මව්පියන් කියලා කියන්නේ බ්‍රහ්මයා හා සමාන ගුණ සම්පත්තියක් ඇති පිරිසක්. බ්‍රහ්ම කියන වචනේ තේරුම ශ්‍රේෂ්ඨයි කියන්නේ උතුම් කියන එක. ඒකෙන් කියන්නේ මව්පියන් උතුම් කොච්චර උතුම්ද? බ්‍රහ්මයා හා සමාන ගුණ තියනවා කියන්නේ. බ්‍රහ්මයා හා සමාන ගුණ තියනවා කියන්නේ මොකක්ද? බ්‍රහ්මයන් සතුව ගුණධර්ම 4ක් තියෙනවා. ඒවට කියනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. අපි කෙටියෙන් කියනවා නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන ගුණධර්ම 4. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. මෙන්න මේ ගුණධර්ම 4 තියෙනවා කියනවා බ්‍රහ්මයන් සතුව. බ්‍රහ්මයා සියලු සත්වයන් කෙරෙහි මෙත් සිතින් වාසය කරනවා. සියලු සත්වයන් කෙරෙහි කරුණාවන්ත කෙනෙක් තමයි බ්‍රහ්මයා. ඊළඟට අන් අයගේ දියුණුවට සතුටු වෙන කෙනෙක් තමයි බ්‍රහ්මයෙක්. ඉඳගෙනට මුදිතාව තියෙනවා කියන්නේ. ඊළඟට සියලු සත්වයන් කෙරෙහි මැදහස් සිතින් බලන කෙනෙක් තමයි බ්‍රහ්මයා කියන්නේ. ඒකින්ද කියනවා බ්‍රහ්මයාට උපේක්ෂාව තියෙනවා කියලා. පින්නතුනි දෙමව්පියෝ ළඟත් ওই ගුණ නොඅඩුව තියෙනවා. තමාගේ දරුවන් කෙරෙහි මෛත්‍රියෙන් බලන්නේ කවුද කියලා ඇහුවොත් කියන්න තියෙන්නේ ඒ තමයි දෙමව්පියෝ. දරුවෙක් දිහා දෙමව්පියන්ට තරම් මෛත්‍රියෙන් බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? තවත් අපි දන්න ලෝකෙ. එහෙනම් දෙමව්පියෝ කියලා කියන්නේ දරුවන් කෙරෙහි මෙසිත ඇති පිරිසක්. නිතරම දරුවෝ කෙරෙහි කරුණාවෙන් යුක්තව කටයුතු කරනවා. දැන් දෙමව්පියන්ගේ කරුණාව රැකවරණය නොලැබුණොත් දරුවාට කුමක් වෙයිද? එහෙනම් දෙමව්පියන්ට ලැබෙන ගුණධර්මයක් තමයි කරුණාව කියලා කියන්නේ. ඊළඟට දරුවන් කෙරෙහි දෙමව්පියෝ ඊර්ෂ්‍යා කරන්නේ මුදිතාවෙන් යුක්තව දරුවන්ගේ දියුණුව දැකලා දෙමව්පියන් සතුටු වෙනවා. දැන් බලන්න තමන් හරියට ඉගෙන ගත්තේ නැතත් දරුවන්ට උගන්වන්න දෙමව්පියෝ මහන්සි ගන්නේ නැද්ද? තමන්ට වඩා අඩියක් හරි දරුවා උඩට අරන් යන්නේ. අනිත් සියලු දෙනා තමාට වඩා පහලින් තියාගන්න ලෝකයේ උත්සාහ කරද්දී ලෝකයේ දෙමව්පියෝ පමණක් තමාට වඩා දරුවාව ඉහළ අඩියකට හරි කමන්නේ ඉහළට අරගෙන යන්නේ. දිවාරයන් නොබලා කටයුතු කරනවා. ඒ මුදිතාව නෙමෙයි. දෙමව්පියන්ට උරුමයෙන් ලැබිච්ච ගුණයක් මුදිතා ගුණය. ඊළඟට උපේක්ෂාව කියලා කියන්නේ දෙමව්පියෝ එක වෙලාවකදී මධ්‍යස්ථ භාවයට පත් වෙනවා. ඒ තමයි දරුවා වැඩිලා නම් දරුවාට තමාගේ වීරියෙන් තමාගේ උත්සාහයෙන් තමාගේ කකුල් දෙකෙන් පොළවේ හිට ගන්න පුළුවන් නම්
ඒ වෙලාවට දෙමව්පියෝ හිතනවා මේ අපේ දරුවට දැන් හිට ගන්න පුළුවන්. තමාගේ වීරියෙන් නැගිටින්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්, යමක් කමක් කරගන්න පුළුවන්. අපි මෙයාට ඕනකට වඩා මැදිහත් වෙන්න නරකයි. මෙයාගේ ගමන මෙයාට යන්න අවස්ථාව දීලා අපි ඈත ඉඳලා බලාගෙන ඉන්නවා. උදව් කරන්න ඕන මේ කෙනාට ගමන යන්න. ආන් ඒකට කියන උපේක්ෂාව කියලා. අම්මලා හිතුවොත් අපේ ළමයා කවදත් පොඩි. එයාට කිසි දෙයක් කරගන්න බෑ. ඒකින්ද අපි හැම දෙයක්ම කරලා දෙන්න ඕන. එයාට මේ ලෝකෙ කිසිම වැඩක් කරන්න බෑ. එහෙම හිතුවොත් ඒ දරුවා කවදාවත් ලෝකයට වැඩදායි කෙනෙක් වෙයි. එහෙම වෙන්නේ නෑනේ. ලෝකයට වැඩදායි කෙනෙක් බිහි කරන්න දෙමව්පියෝ අනිවාර්යෙන් මධ්‍යස්ථ යුතුයි. මේ මධ්‍යස්ථ ගුණය නිසා තමයි ලෝකයට වැඩදායි මිනිසුන් බිහි වෙන්නේ. තමාගේ හයියෙන්, තමාගේ වීර්යයෙන්, තමාගේ උත්සාහයෙන් ලෝකේ දිනන මිනිස්සු බිහි කරන්නේ දෙමව්පියෝ. ඒ දෙමව්පියන්ගේ තියෙන උපේක්ෂා ගුණය නිසා. ඉතින් පින්නතුනි, ඒ හින්දා කිව්වා බ්‍රහ්මාති මාතා පිතරු මව්පියන් දරුවන්ට බ්‍රහ්මයා හා සමාන ගුණ තියෙනවා. ඊළඟට පුබ්බාචරියාති උච්චරේ පූර්වාචාර්යවරු කියලා කියන්නේ දෙමාපියන්ට කිව්වා. දැන් අපිට ගුරුවරුන් හිත මිතුරන් බොහෝ දේ කියලා දෙනවා. හැබැයි දරුවාට ඇවතුම් පැවතුම් කියලා දෙන්නේ කවුද? මෙහෙම කරන්න ඕන, මෙහෙම ඉන්න ඕන, මෙහෙම යන්න ඕන, මේ විදිහටයි කතා බහ කරන්නේ, පිටිස අතුරු කරන්නේ මෙහෙමයි. මේ වගේ තැන්වල යන්න එපා, මේවා කරන්න එපා. බොහෝ අවවාද උපදේශ ලැබෙන්නේ කාගෙන්ද මුලින්ම? කන්නේ මෙහෙමයි, බොන්නේ මෙහෙමයි, අඳින්නේ මෙහෙමයි. සියලු දේ කැපවීමෙන් යුක්තව කරලා දෙන්නේ දෙමව්පියන්. එතකොට මෑණියන්ගෙන් ලැබෙන මෛත්‍රිය, කරුණාව, දයාව, ආදරයට පුරුදු වෙන දරුවා පියාණන්ගෙන් ලැබෙන වීරිය, අදිෂ්ඨානයේ ශක්තිය, බල පරාක්‍රම ආදියට නිකම්ම පුරුදු වෙනවා. ඒකින්ද කියනවා දෙමව්පියෝ කියන්නේ ගුරුවරු දෙන්නේ. නිකම්ම නෙමෙයි, පළවෙනි ගුරුවරු දෙන්නේ. ඊළඟට ආහුනේයාච පුත්තාන, දරුවන්ට ආහුනේය ගුණයෙන් යුක්තයි දෙමව්පියෝ. ඒකෙන් කියන්නේ ආහුනේය කියලා කියන්නේ මහා සංඝරත්නයේ සතු ගුණයක්. එහෙනම් සංඝ ගුණයකුත් දෙමාපියන්ට ලැබිලා තියෙනවා. මොකද්ද? ආහුනේය ගුණයේ තේරුම තමයි ඕනම දුරකට ගිහිල්ලා කරන පුද පූජාවක් පිළිගන්නට සුදුසුයි. දැන් අපි හිතමු අපිට දන් දෙන්න ස්වාමීන් වහන්සේ නමක් නැති වුණා කියලා. එහෙම අවස්ථා එන්න පුළුවන්. සිල්ලුතුන් ගුණෝතුන් හොයාගන්න නැති වුණා කියලා. එතකොට අපි මොකද කරන්නේ? ඕනම දුරකට ගිහිල්ලා අම්මට, තාත්තට, මෑණියන්ට, පියාණන්ට දන් පැන් දුන්නු. අපෝපස්ථාන කළු. ඒ ලැබෙන පින මහත්ඵලයි, මහානිසංසයි. මොකද දරුවන්ට බුදුරජාණන් වහන්සේ, මහරහතන් වහන්සේලා, සංඝ නියෝජිතේ සංඝ ස්වාමින් වහන්සේලා නැති වෙච්ච අවස්ථාවක වුණත්, ඉන්න අවස්ථාවක වුණත් ඕනම මොහොතක කාලයේ වෙලාව නොබලා වඳින්න, පුදන්න, දන් පැන් දෙන්න, ඊළඟට පුද සත්කාර කරන්න, උපස්ථාන කරන්න, සියලු පුද පූජාවනට සුදුසුයි දෙමාපියෝ. ඕනම දුරකට ගිහිල්ලා දෙන්න පුළුවන්. ඕනම දැනකින් ගෙනල්ලා දෙන්න දෙයක් පිළිගන්න තරම් ගුණ සම්පත්තියක් තියෙනවා දෙමාපියන් සතු. ඉතින් ඒ නිසා දරුවන්ගේ සියලු පුද පූජාවලට සුදුසු පිරිසක් තමයි දෙමව්පියෝ. කොච්චර පිදුවත්, පූජා පැවැත්වුවත්, වැඳුම් පිදුම් කෙරුවත් ඒ ඇත්තන්ට තියෙන ණයෙන් අපිට ගෙවෙන්න හම්බෙන්නේ. එච්චර ණයක් අපි කරගෙන තියෙනවා යුද විදසා වෙනුවෙන්. ඊළඟට ඒ අය තමයි අපි කෙරෙහි මහානුකම්පාවෙන් වාසය කරන පිරිස. දැන් බලන්න ලෝකයක් කෙරෙහි වෙන අවස්ථාවල තමන් ඉස්සරහින් ඉන්නේ කවුද? දෙමව්පියෝ. එහෙනම් දෙමව්පියන්ගේ වටිනාකම නිම කරන්න පුළුවන්ද කියලා? දෙමව්පියන්ට සලකන කෙනාට මේ ලෝකෙ උපද්‍රව අඩුයි, උපද්‍රව නැති තරමට. මොකද හේතුව? නිතරම දෙමව්පියෝ ඉන්නවා අපේ ඉස්සරහින්. ඒක දරුවෙකුට තියෙන විශාල හයියක්. ගුණ සම්පත්තියෙන් බැලුවත් ඒ විදිය. මේ පින්නතුන් අහලා ඇති අපගේ මහබෝසතාණන් වහන්සේ අතීත ජීවිතයක මගමානවක නමින් ඉපදුණා. එක ගම්මානයක මිනිස්සුන් හිටියේ නෑ ඒ පළාතේ. මෙයා අලුතින් ගමක් බිහි කළා. කොහොමද කළේ? මෙයා ගිහිල්ලා වනාන්තරේ ලඳු කැලෑ සහිත වැලි තියෙන බිමක් සුද්ධ කළා ගයක් හදන්න. එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මෙතන මට හොඳයි කියලා. කමන්නේ ගන්න කියලා එයාට දුන්නා. වෙනින් තැන සුද්ධ කරනකොට තව එක්කෙනෙක් කිව්වා එතන මට ඕන කිව්වා. අන්තිමට මෙයාට මුළු ගමටම ඉඩම් සුද්ධ කරලා දෙන්න ඕන. හැමෝම ඇවිල්ලා මෙයා සුද්ධ කරපු තැන්වල ගෙවල් හදාගත්තා. හැබැයි මේ මගමානවක තරහ ගත්තේ නෑ. කිපුණේ නෑ. අර පිරිස මෙයත් එක්ක හිතවත් වුණා. දැන් මෙයාගේ හිතවතුන් මුළු ගමක්ම ඉන්නවා. ගම තනලා අවසන් වෙච්ච මගමානවකයා
ගමට එන්න පාර කොටන්නට පටන් ගත්තා. පාර තනනකොට එක්කෙනෙක් ඇවිල්ලා අහනවා මග මානවකගෙන් ඔබ මොකද මේ කරන්නේ? කියනවා මම දිව්‍ය ලෝකෙට යන්න පාර කපන. ඒ අහනවා උදැල්ලෙන් පුළුවන් දිව්‍ය ලෝකෙට පාර කපන්න? මොකද බැරි මේ කරන්න පුළුවන් කිව්වා. එහෙනම් මමත් වෙනවා දිව්‍ය ලෝකෙට පාර කපන්න කියලා මග මානවකයාට මිනිස්සෙක් එකතු වුණා. ඔහොම යද්දි කල් යද්දි මුළු ගමම එකතු වෙලා ගල් මුල් අයින් කරලා පර්වත පෙරලලා හොඳ පිරිසිදු ලස්සන පාරක් ගමට හැදුවා. දැන් මිනිස්සු කුසලයට යොමු වෙන්න පටන් ගත්තා. දාන ආදී පින්කම් කරනවා, පොදු ස්ථාන හදනවා, පැම් පොකුණු හදනවා, ඒ දඬු පාලම් දානවා, විශ්‍රාම ශාලා, රැස්වීම් ශාලා හදනවා, සමාජ සේවා කටයුතු කරනවා. රටේ ප්‍රධානීන්ට බලතල අතට ගත්ත අයට මේක දිරවන්නේ නැතුව ගියා. තමන්ගේ බලතල බිඳේ මේ කෙනා බලයටපත් වෙයි මේ විදිහේ බයකටපත් වුණු ගම් ප්‍රධානියෝ රජතුමාට ගිහින් කිව්වා මග නමිති සොර දෙටුවේ කැරලිකාරයෙක් ඉන්නවා වනාන්තරයේ මැද්ද ගමක් හදාගෙන මිනිස්සු පිරිසක් එකතු කරගෙන රජයට විරුද්ධව කටයුතු කරනවා. රජුරුව එන්න කියන්න කිව්වා. ගම් පිටින් අරගෙන ආවා. ගම් පිටින් අරගෙන ඇවිල්ලා නඩු විභාගයක් කිසිම දෙයක් නැහැ. ඇතුන් ලවා පාගන්නට කිව්වා. ඇතුන් ලවා පාගවන්නට කියලා ඒ වදක භූමියේ බිම නිදි කරවලා රෙදි වලින් වහලා ඇතුන්ව යොමු කළා. ඇතා ළඟට ඇවිල්ලා අහපව හැරලා දිව්වා. එක පාරක් කරලා බැලුවා හරි ගියේ නෑ. දෙවෙනි පාරත් ඇතා ගියා. තුන්වෙනි පාරත් ගියා. ඒ වෙලාවේදී රජුරවන්ට හිතුණ මේ ළඟ අලි එළුවන බෙහෙත් ඇති. අලි බය જાති මොන හරි ඇති. පරීක්ෂා කරන්න කිසිම දෙයක් අතේ නෑ. ඊට පස්සේ එහෙනම් මෙයාලා අලි මන්ත්‍ර දන්නවා. මගමානවයකින් ගෙන්නලා අහනවා මගමානවකගෙන් ඔබ අලි මන්ත්‍ර දන්නවා. නේ අපි එහෙම අලි මන්ත්‍රයක් කියලා ගන්නම් දන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම මන්ත්‍රයක් අපි ළඟ තියෙනවා. මොකද්ද මන්ත්‍රය? මෙයා මගමානවක ගාතාවක් කියනවා. එයා කියනවා මාතා පෙත්ති බරංජන්තු කුලේ ජෙට්ටා පචායිනු සන්නන් සකිල සම්භාසං පේසුනේ පහායින කියනවා අපි මව්පිය උපස්ථාන කරනවා. කුලේ ජෙට්ටා පචායිනු වැඩිහිටියන්ට පුදනු සන්නන් සකිල සම්භාසං මෘදු මොලොක් වචන කතා බහ කරනවා. පේසුනේ පහායිනම් කේලම් කීම අතහැරලා වාසය කරන්නේ. මච්චේර විනයේ යුක්තෝ මසුරු මල අතහැරලා අපි නොපමාව දානාදී පින්කම් කරනවා. මේ මොනවද කියන්නේ අලිමන්තරය කියලා? තමන් වඩන ගුණධර්ම. රජතුමාගේ හිත පැහැදුනා මෙච්චර හොඳ මිනිස්සෙක්වද මේ මරණ දණ්ඩනයට නියම කරලා තියෙන්නේ මම කියලා. රජුරුව කලකිරීමකටපත් වුණා තමන්ගේ තීරණය ගැන. දැන් බලන්න මව්පිය උපස්ථාන කරන්න මගමානවකයව පාගන්න අලියෙකුටත් බැරි. එහෙනම් පින්නතුනි මව්පිය උපස්ථානය කියන එක කොච්චර වටිනා කියන මහත්ඵල මහානිසංස ගෙන දෙන පිනක්ද? දැන් ඉස්සේ මගමානවයා කරපු එයා වඩපු ಗುಣධර්ම. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දැන් මේ මහබෝසත් කාලේ බුදුරජාණන් වහන්සේ ජාතක කතා වලින් අපිට කියලා දෙන්නේ අපේ ජීවිතයට ඇති කරගන්න ඕන ಗುಣධර්ම ගැන. අපේ ජීවිත හැඩගස්සනකොට අපි තුල ඇතිවිය යුතු බුද්ධිමත් මිනිසුන් තුල ඇතිවිය යුතු ಗುಣධර්ම ගැන බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න ජාතක කතා ඇසුරින්. දැන් බලන්න මගමානවකයාගේ කතාව තුල එතුමා වඩපු ಗುಣධර්ම බුද්ධිමත් කෙනෙක් තුල ඒවා තිබිය යුතුයි. කියනවා මව්පියන්ට අපෝපස්ථාන කරනවා අපි. මාතා පෙත්ති බරංජන්තු අපි මව්පියන් පෝෂණය කරන අය. එහෙනම් මව්පියන්ට අපෝපස්ථාන කරන දරුවා උතුම් කෙනෙක් වෙන්නේ නැද්ද? මව්පියන්ට අපෝපස්ථාන කරන දරුවා මේ ලෝකේ උතුම් කෙනෙක් වෙනවා. කුලේ ජෙට්ටා පචායිනු ඒ වගේම තමයි වැඩිහිටියන්ට සත්කාර සම්මාන කරන එක. මව්පියන්ට ගරු කරන දරුවා මව්පියන්ට පමණක් නෙමෙයි තව වැඩිහිටියෝ ඉන්නවා. ඒ සියලු වැඩිහිටියන්ට සත්කාර සම්මාන කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් වැඩිහිටියන්ට සත්කාර සම්මාන කරනවා නම් එයා දියුණු වෙනවා මිසක් පිරිහෙන්නේ නැහැ කිව්වා. යම් රජෙක් වැඩිහිටියන්ට සත්කාර සම්මාන කරනවා නම් එයාගේ රාජ්‍යය පවා දියුණු වෙනවා කිව්වා. වැඩිහිටියන්ගේ උපදේශ අනුශාසනාවලට අනුව කටයුතු කරනවා. මොකද හේතුව වැඩිහිටියෝ කියන්නේ ලෝකේ අපිට වඩා දැකපු අය. ඒ අය ලෝකෙ ගැන බොහෝ දේවල් දන්නවා. ඒ වගේම ගුණ නුවණින් මොහුකුරා ගියා. ඉතින් ඒ නිසා ඔවුන්ගේ කතා බහට අපි ඇහුම්කන් දෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කවුරු හරි කෙනෙක්
සීලයෙන් වැඩි, ගුණයෙන් වැඩි, නුවණින් වැඩි, වයසින් වැඩි ඒ වැඩිහිටියෝ තමන්ගේ ඉදිරියට එනකොට තමන් පාරක යනවා නම් පාරේ අයිනකට වෙලා පාරේ ඉඩ දෙන්න ඕන. තමන් ආසනයක ඉඳගෙන ඉන්නවා නම් වැඩිහිටිය අය දැක්කට පස්සේ නැගිටලා ආසන දෙන්න ඕන. ඒ අයට වැඳුම් පිදුම් උපකාර පුද සත්කාර ආදිය කරන්නට ඕන. ඒ විදිහට උපකාර පුද සත්කාර ආදිය කරන කෙනා මරණයෙන් මතු සුගතිගාමී වෙනවා. එතකොට එයා අපාය වැටෙන්නේ නැතුව මරණයෙන් පස්සේ දෙවියන් අතර ඉපදෙනවා. මරණින් මතු දෙවියන් අතර ඉපදිලා ඒ කෙනා මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉපදුනොත් අහපව මිනිසෙක් වෙලා උසස්යයි සම්මත වංශවත්යයි සම්මත කුල ගෙවල් වල පවුල් වල පරම්පරාවල ඉපදෙනවා. වැඩිහිටියන්ට සත්කාර සම්මාන ගරු බුහුමන් කිරීමේ ආනිසංසයක් විදිහට. එහෙනම් කවුරු හරි කෙනෙක් වැඩිහිටියන්ට ගරු සත්කාර සම්මාන කරන්නේ නැත්තම් ඒ අය මරණයටපත් වෙලා දුගතිගාමී වෙලා හෝ යම්කිසි කාරණාවක් නිසා අහපව මනුස්ස ලෝකෙට ආවොත් මොකක් වෙයිද? ආදීන මේ විදිහට සියලු අතින් නිහීන කුලවල වංශ පරම්පරාවල කවුරුත් ගණන් ගන්න නැති බුදු සත්කාර නොලැබෙන තැන්වල ඉපදෙනවා. එහෙනම් උපතින්ම ගරු සත්කාර ලබන විදිහට ඉපදෙන්න නම් අනිවාර්යෙන් වැඩිහිටියන්ට ගරු සත්කාර කළ යුතුයි, සත්කාර සම්මාන කළ යුතුයි කියන. ඊළඟට මෘදු මොලොක් වචන කතා කරන්නට ඕන කියන. මේ මිනිස්සු තුල අපි ළඟ තියෙන ඕන ගුණ මේවා. මෘදු මොලොක් වචන. මෘදු මොලොක් වචන කියන්නේ මේලා කන්න සුඛ හදයංගම ප්‍රේමණීය. අහනකොට කනට සැපගෙන දෙන්න. තව එක්කෙනෙක් අහනකොට එයාගේ කන සනසන්න පුළුවන් වචන වෙන්න. හෘදයාංග මේ කියන්නේ අභ්‍යන්තරේ හදවතින්ම නැගී එන ආදරණීය ලයාන්විත වචන වෙන්න ඕන අපි ළඟ තියෙන්න ඕන. ඊළඟට බහුජන කාන්තා බොහෝ දෙනාට කැමැත්ත උපදින මෘදු ප්‍රියමනාප වචන කතා බහ කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඊළඟට පේසුනේයක් පහයින් කේලම අතහරින්න ඕන. කේලම් කිව්වොත් එහෙම එයා අනිවාර්යෙන් දුකට වැටෙනවාම. මේ පිණුතුන් අහලා ඇති අර නාරද මහරහතන් වහන්සේට හම්බෙච්ච සූකර මුඛ ප්‍රේතයා ගැන. එක ප්‍රේතෙක් හම්බුණා. ඔහුගේ ඒ ප්‍රේතයාගේ ශරීරය ස්වර්ණ වර්ණයි, රත්තරන් පාටයි. යොදුන් ගානකට ශරීරාලෝකයේ වීදිනවා, දෙවි කෙනෙක් වගේ බබලනවා. හැබැයි මුඛය කට ඌරෙක්ගේ වගේ. කට ඇරියොත් යොදුන් ගානක් ගඳ ගහනවා කියනවා. නාරද මහරහතන් වහන්සේ අහනවා දිලිසෙන රන්වන් පාට සිරුරක් ලබන්න ඔබ මොකද්ද කරගත්ත පින? කියනවා ස්වාමීනි මං අවුරුදු 20000 සිල් රැකපු කෙනෙක්. කාශ්‍යප බුද්ධ ශාසනයේ තියෙන කාලේ කයෙන් අවුරුදු 20000ක් සිල් රැක්කා. කියන්නේ සතුන් මැරීම කළේ නැහැ, හොරකම් කළේ නැහැ, බ්‍රහ්මචාරීව ජීවත් වුණා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළේ නැහැ. ඒ හින්දා මගේ ශරීරය ස්වර්ණ වර්ණ වෙලා ඉපදුණා. හැබැයි මම වචනේ සංවර කළේ නැහැ. කේලම් කියලා සිල්වත් ගුණවත් පිරිස සංඝයා වහන්සේලා ભેද බින්න කළා. ඒකේ ආදීනවයක් විදිහට මගේ කට ඌරෙක්ගේ වගේ වුණා, කුණු වෙලා. මේ කට ඇරියොත් යොදුන් ගානකට පුණු ගඳ ගහනවා. ඉතින් ස්වාමීනි දන්න අයට කියන්න මනුස්ස ලෝකේ මිනිස්සුන්ට කියන්න කේලම් නම් කියන්න එපා. කේලම් කිව්වොත් මට වෙච්ච දේ සිද්ධ වෙනවා. එහෙනම් කේලම් කීම භයානකයි. කේලම් නොකියුවොත් එහෙම යම් කිසි කෙනෙක් සමගිය පිණිස ශාන්ත විදිහට වචන කතා කරනවා නම් ඒ අය මරණයටපත් වෙලා සුගතිගාමී වෙනවා. ඉපදෙන ජීවිතවල එයාලගේ වචන අහන කියන වචන අහන්නත් ලෝක සත්වයා කැමති වෙනවා. එයාලගේ පෞල් බින්දෙන්නේ නැහැ. හිත මිත්‍රයන් තරහ වෙන්නේ නැහැ. බොහොම සාර්ථක ජීවිත ගත කරන පිරිසක් බවට පත් වෙනවා. ඊළඟට මසුරු මල අත්හැරලා දන් දෙනවා කියනවා. බුද්ධිමත් ශ්‍රාවකයෝ. මොකද ලෝකයේ මසුරු මල අත්හරින්නට නම් තියෙන හොඳම උපක්‍රමයක් තමයි දානය කියලා කියන්නේ. එහෙනම් කාට හරි දන් දෙන්න පුළුවන් නම් එයා ලෝභාදී අකුසල් අත්හැරලා තමයි එයා දන් දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මසුරු මල අත්හැරලා දන් දෙන්න පුරුදු වෙන්න. මේවා මිනිස්සුયો තුල ඇති යුතු ගුණධර්ම. අපි බුද්ධිමත් නම් ඔන්න අපි ළඟ තියෙන්න ඕන ගුණ. එහෙනම් ලෝකයේ බුද්ධිමතුන් හොයාගන්න පුළුවන් ක්‍රම. මව්පියන්ට සත්කාර සම්මාන කරනවා. මව්පියන් පුදනවා. ඒ අය ආදරයෙන් ඒක දැන් මව්පියන් අපිට බැරි කාලෙදී අපිව ආදරයෙන් රැක බලාගෙන අපිව පෝෂණය කළා. එතකොට දෙමාපියන්ට බැරි කාලෙදී අපි මොකද්ද කරන්නේ? ඒ අයව ආදරයෙන් රැක බලාගෙන පෝෂණය කිරීම අපේ වගකීම යුතුයකම නෙමෙයි. අපේ වගකීම යුතුයකම. දෙමව්පියෝ අපිට හොඳ කියලා දුන්නා. මේක කරන්න එපා කියලා. එහෙනම් දෙමව්පියෝ හොඳ කරන්නේ නැත්තම්, දෙමව්පියෝ කුසලයට යොමු වෙලා නැත්තම්, හොඳ කියලා දීලා කුසලයට යොමු කිරීම කාගේ වගකීමද?
දරුවාගේ වගකීම. යාන් එකට කියනවා මව්පිය සත්කාරය කියලා. ඒ මව්පිය සත්කාරය කරනවා නම් ඒ කෙනා මේ ලෝකේ ඉන්න උතුම් මිනිසෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ තරම් උතුම් ශාස්ත්‍රූ කෙනෙක් ලෝකේ නැති නිසා බුදුරජාණන් වහන්සේට වඩා හොඳට මව්පිය සත්කාර කරපු ශාස්ත්‍රූවරයෙක් ලෝකේ හොයාගන්න නැහැ. බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතය මහබෝසත් කාලේ ඉස්සෙල්ලාම මීට අවුරුදු වර්ෂ අසංඛ්‍ය 24කුත් කල්ප ලක්ෂයකට කලින් මහබෝසතාණන් වහන්සේක දුප්පත් පවුලක ඉපදුනා. මේ පින්නතුන් අහලා ඇති කතාව. නැව් ගමනක යනකොට මෑණියනුත් එක්කගෙන නැවේ ගියා. අන්තිමට මාතු පෝසක ජාතක කතාවේ තියෙන්නේ මේ විස්තරේ. මහා සයුර මැදදී නැව බිඳුණා. නැව කැඩලා නැව මුහුදුබත් වෙද්දී මහබෝසතාණන් වහන්සේ මෑණියන් කර පිටමත තබාගෙන සත් දවසක් මුහුදු පීනගෙන ගියා කියන निराහාරව ගොඩබිමක් කරා. මෙහෙම යන ගමනේදී අනාගාමී බ්‍රහ්මරාජයෙක් විදිහට ඉපදිච්ච සුද්ධාවාසී ඉපදිලා අරහත්ත්වයට පත්වෙච්ච අරහන්තක බ්‍රහ්මරාජේ කල්පයක් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉඳලා නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ලෝකෙ බැලුව බුදුරු පහළ වෙලා ඉන්නවද නැහැ. ඒ කාලේ බුදු කෙනෙක් හිටියේ නැහැ. එහෙනම් පෙරම්පුරණ මහ බෝසතාණන් වහන්සේ නමක් ඉන්නවද මේ වෙනකොට? නෑ. ඒ වෙනකොට පෙරම්පුරණ මහ බෝසතාණන් වහන්සේ නමක් මනුතලයේ හිටියේ නැහැ. එහෙනම් බුදු වෙන්න තරම් වීර්යවන්තයි පින්වන්තයෙක් ලෝකෙ ඉන්නවද කියලා බලද්දි දැක්කේ අපේ මහ බෝසතාණන් වහන්සේ. හිතුවා මෑණියන් පිටමත තියාගෙන මෙච්චර දුෂ්කර මහා සාගරේ සත් දවසක්ම පීනන්න තරම් සමත් නම් සයුරෙන් මෑණියන් එතර කරන්න මෙච්චර කැපවීමක් කරන්න සමත් කෙනා සංසාර සාගරයෙන් සත්වයන් එතර කරන්න කැප වෙන්න බැරි කෙනෙක් නෙමෙයි. මේ වගේ ශ්‍රේෂ්ඨ වීර්යවන්තයෝ පින්වන්තයෝ තමයි බුදු වෙන්න සුදුසු. මේ උත්තමයාටවත් හිතක් පහළ වෙනවා නම් බුදු වෙන්න කියලා හිතුණා කියනවා. අරහන්තක බ්‍රහ්මරාජයාගේ සිටිවිල්ලත් සමගම අපේ බෝසතාණන් වහන්සේට හිතක් පහළ වුණා. මොකද්ද? බුද්ධෝහම් බෝධ ඉස්සාමි. මම බුද්ධත්වයට පත් වෙනවා. ලෝක සත්වයාට අවබෝධ කරවනවා. මුත්තෝහම් මෝචයේ පරේ. මම සසර දුකින් මිදෙනවා. ලෝ සතුන් සසර දුකින් මුදවනවා. තින්නෝහන් තාරේ ඉස්සාමි සංසාරෝගා මහබ්බය. බියතති ගැනීම ඇති මහා භයානක සසර සැඩපහර මම තරණය කරනවා. ඒ වගේම උපදෙස් දීලා ලෝක සත්වයාවත් සසර සැඩපහරින් එතෙර කරනවා කියලා සිටිවිල්ල පහළ වුණා පළවෙනි වතාවට. ගොඩාවට පස්සේ මහ සයුර 7 දවසක් පීනලා මෑණියන් පිටමත තබාගෙන සයුරෙන් ගොඩවුණු වෙලාවේ මෑණියන්ගේ ආශිර්වාදය මොකද්ද? ඔබ අනාගතේ බුදු වෙන්න ඕන කියලා ආශිර්වාද කළේ. මෑණියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවී තිබ්බද? එතනින් සූවිසි අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගිය තැන අපට සරණ වෙච්ච අපගේම ශාස්ත්‍රඥ වහන්සේ වන ගෞතම රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමින් බුද්ධත්වයට පත් වුණේ මහෝත්තමයා නෙමෙයිද? එහෙනම් මෑණියන්ගේ වචනේ බොරුද? නෑනේ. ඉතින් මහබෝසතාණන් වහන්සේගේ කාලේ ඉඳලම මාතෘ උපස්ථානේ පීතෘ උපස්ථානේ අකුරටම කළා. කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ. ඒ වගේ එන ගමනේදී ලෝතුරා බුද්ධත්වයට පත්වෙච්ච ජීවිතයේදී පත්තුණු මොහොතේදී මෑණියන්ට සහ පියාණන්ට කරන උපස්ථානයේ බුදුරජාණන් වහන්සේ අතහරිවි. ලෝකයාටම මව්පිය උපස්ථාන කරන්න කියලා අවවාද කළ ශාස්ත්‍රඥ වහන්සේ තමන් වහන්සේ නොකර ඉඳීද? බුදුවරුන්ගේ ජීවිතේ එහෙම ස්වභාවයක් නැහැ. තමන් වහන්සේ කරන දේ විතරයි කරන්න කියන්නේ. කරන්න නැති දේවල් කරන්න කියලා කාටවත් කියන්නෙත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පියාණන්ට ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ වගේම මෑණියන්ටත් ධර්ම දේශනා කළා. පසුව පියාණන්ට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ පණිවිඩයක් ලැබුණා. සුද්ධෝදන මහරජතුමා රෝගාතුරයි කියලා. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා ශ්‍රාවකයන් වහන්සේ වැඩම කරලා හිස ළඟින් වැඩ ඉඳගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. මහා ශ්‍රාවකයන් වහන්සේලා පිරිවරාගෙන වැඩ හිටියා. ධර්ම දේශනා අවසානයේ ඒ වෙනකොට අනාගාමී ඵලයට පත් වෙලා හිටි සුද්ධෝදන මහරජතුමා උතුම් මරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පාවදාලා. ඉතින් බලන්න පින්නතුනි තමාගේ පියාව අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ
සසර දුකින් මෙතර කරලා දැම්මා. අමා මහ නිවනටම පමුණුවලා තමයි නතර වුණේ. පියා කෙරෙහි තිබිච්ච ණය සදහටම ගෙවලා අවසන් වුණේ නැද්ද? සදහටම ගෙවලා අවසන් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෑණියන්ට අවවාද අනුශාසනා කරන්න මාර්ගය පෙන්වන්න වඩින්න සූදානම් වුණා. ඇසළ පුර 15ක පොහොය දවසක අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවරදී යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා අවසානයේදී තව්තිසා දිව්‍ය භවනට වැඩම කළා කියලා. බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රාතිහාර්ය දැක්ව දසදහසක් සක්වල දෙව් බඹුන්ට ලෝක සත්වයාට පේන්නට. සියලු සත්වයා යමක මහා ප්‍රාතිහාර්ය දැකලා බොහෝසෙයින් සතුටු වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියා. මිනිසුන් ඇවිල්ලා අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි තථාගතයන් වහන්සේ කොහෙද වැඩි? බුදුරජාණන් වහන්සේ කෝ? අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමන්ගේ මෑණියන් වහන්සේ මාතෘ දිව්‍ය රාජයාට ධර්ම දේශනා කරන්නට තව්තිසා භවනට වැඩම කළා. ස්වාමීනි නැවත බුදුරජාණන් වහන්සේ කවදද වඩින්නේ? අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ කවදද? ඒක ගිහිල්ලා මුගලන් මහරහතන් වහන්සේගෙන් අහන්න. මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහලා කියයි කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ ඉල්ලීම් කළ අර උපාසක උපාසිකා පිරිස ස්වාමීනි බුදුරජාණන් වහන්සේ නැවතත් මනුලොවට වඩින දවස අපිට කියන්න කියලා. මහා රිද්දිමුතුන් අතර අග්‍රස්ථානය ලැබූ මුගලන් මහරහතන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකෙට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මිනිසුන් අහනවා තථාගතයන් වහන්සේ නැවත මනුලොවට වඩින්නේ කවදාද? බුදුරජාණන් දේශනා කරන මොග්ගල්ලානේ මෙතනින් තුම්මසක් ගිය තැන එන වප්පුර 15ක පොහොය දවසට සංකස්ස නම් නගරයට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ තව්තිසාය වසලා සංකස්ස නුවරට තමයි වැඩම කරලා තියෙන්නේ. මුගලන් මහරහතන් වහන්සේ වචන පිළි අරගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා තව්තිසාවෙන් පිටත් වුණා. මිනිස්සුන්ට ඇවිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේ තව 3 මාසෙකින් සංකස්ස නුවරට වඩිනවා. සදහැවතුන් මොකද කිව්වේ? බුදුරජාණන් වහන්සේ 3 මාසෙකින් වඩිනවා නම් අපි කොහෙවත් යන්නේ අපි 3 මාසෙ සවැත් නුවර නතර වෙනවා. 3 මාසයක් ඉවරුණාට පස්සේ සියලු දෙනා එකට සංකස්සට යනවා කියලා තීරණය කළා. කඳවුරු බැඳගෙන සවැත් නුවර නතර වුණා. චූලානාථ පිණ්ඩික මහසිටුතුමා මේ සියලු දෙනාට 3 මාසෙම දානමාන ආදීන් අපෝපස්ථාන කළා. සීල් සමාදන් වෙලා මේ අය ධර්ම ශ්‍රවණය කරමින් වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ තව්තිසාවට වැඩලා සක්‍ර දේවේන්ද්‍රයා විසින් පණවන ලද පාණ්ඩු කම්බල සෛලාසනයේ වැඩ වාසය කරන මොහොතේදී මාතෘ දිව්‍ය රාජයා තුසිත භවනේ වාසය කළේ සන්තුසිත කියන දිව්‍ය රාජයා බවට පත් වෙලා එතුමන් වහන්සේත් බුදුරජාණන් වහන්සේ ළඟින්ම ඇවිත් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ පාණ්ඩු කම්බල සෛලාසනයේ වැඩ ඉදිමින් තව්තිසා වැසි දෙවියන් පිරිවරාගෙන දසදහසක් ලෝක ධාතුවේ දෙව් බඹුන් මැද්දේදී කුසලා ධම්මා අකුසලා ධම්මා ආදීන් කියවෙන අභිධර්ම දේශනාව මනුස්ස ලෝකේ කාලෙන් 3 මාසයකුත් තව්තිසා දිව්‍ය ලෝකයේ තියෙන දිව්‍යමය ආයුෂ කාලයෙන් විනාඩි 9කුත් යන කාලයක් ඇතුළත දේශනා කරලා අවසන් කළා. දේශනා අවසානයේ මාතෘ දිව්‍ය රාජ්‍ය උතුම් මාර්ගඵලලාභී බවට මගඵල ලැබුවා. ඉතින් පින්නතුනි තමන් වහන්සේත් ධර්මය අවබෝධ කරගෙන තමන්ට නිවන කරා එන්නට ඒ උතුම් මහබෝසතාණන් වහන්සේ මෙලොවට බිහි කළ මහා මායා බිසෝන් වහන්සේ තමයි සන්තුසි දිව්‍ය රාජ්‍ය බවට පත් වෙලා ඉපදී සිටියේ. එතුමන් වහන්සේට ධර්ම දේශනා කළා. එතුමන් වහන්සේ ආර්ය සත්‍ය ධර්මයේ දැක්කා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මාතෘපස්ථානයත් සම්පූර්ණ කරලා තමයි දෙව් මිනිසුන් දෙව් බඹුන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කළේ. බුදුරජාණන් වහන්සේ සංකස්ස නුවරට වැඩම කරන මොහොතේ විශේෂ ප්‍රාතිහාර්යයක් දැක්වුවා. කියනවා මේ වගේ පොහොය දවසක ඒකට කියනවා ලෝක විවරණ ප්‍රාතිහාර්ය. ලෝක විවරණ ප්‍රාතිහාර්ය කියන්නේ ලෝකයේ ඇරලා පෙන්නනවා කියන එක. ලෝකයේ ඇරලා පෙන්නනවා කියන්නේ මිනිසුන්ට දෙවියන් පේන්නේ නැහැ. හැබැයි දෙවියන්ට මිනිසුන් පේනවා. බුදුරජාණන් වහන්සේ ඉරිදි බලයෙන් දෙවියන් මිනිසුන්ට දෙවියන් පේන්නට සැලැස්සුවා. දෙවියන්ටත් මිනිසුන්ටත් බ්‍රහ්මයන් පේන්නේ නැති නිසා
බුදුරජාණන් වහන්සේගේ විද්‍යානුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේ ඇරලා පෙන්වුවා. මිනිසුන්ට සහ දෙවියනට බඹුන් දක්නට සැලැස්සුවා. ඒ වගේම සියලු දෙනාට සතර අපාය ඇරලා පෙන්වුවා දැක ගන්න මෙන්න අපාය මෙන්න නිරේ විඳින දුක. එතකොට මිනිස්සුන්ට කියලා දුන්නා මිනිස්සු දැනගත්තා. දාන සීල ආදී කුසල් කරන දස කුසල කර්මපතයන්ගේ යෙදෙන සදහැවත් පින්නතුන් මරණයටපත් වෙලා දෙවියන් අතර උපදිනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී ධාන වඩන කට්ටිය ධාන වඩන පින්නතුන් මේ අය මරණයටපත් වෙලා බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාබ අපමානාබ ආබස්සර පරිත්තුසුබ අපමාන සුබ සුබකින් ආදී බ්‍රහ්ම ලෝකවල ඉපදිනවා. අනාගාමී ඵලයටපත් වෙච්ච මේ මහා උත්තමයෝ අවියාතප්ප සුදස්සි අකනිට්ට වගේ සුද්ධාවාස බ්‍රහ්මතලයේ යනවා. ඊළඟට අරූප ධාන අසඤ්ඤ ධාන වඩපු කට්ටිය අරූප තලයේ අසඤ්ඤ තලයේ ඉපදෙනවා. පන්සිල් නොරකපු දස අකුසල් කරපු පවේ ගැලී මිත්‍යා දෘෂ්ටික වාසය කරන උදවිය මරණයටපත් වෙලා නිරේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකේ අසුර නිකාය වැනි දුගතියේ ඉපදිලා මහා දුක් විඳිනවා කියලා දැනගෙන අපි අදින් පස්සේ පව් කරන්නේ අදින් ඉඳලා දස කුසල් වඩනවා ධානා මාර්ගඵල ආදී ඇති කරගන්නට මහන්සි ගන්නවා කියලා මිනිස්සු වීරිය ඇති කරගන්න පටන් ගත්තා කියනවා. ආන්නේ මිනිසුන් අතර ඇතිවන වීරිය උපදවන්නට තමයි බුදුරජාණන් වහන්සේ ලෝක විවරණ ප්‍රාතිහාර්ය දැක්වේ. ඉතින් වස් පවාරණයත් බුදුරජාණන් වහන්සේ තවතිසාය වස්සසලා මනුස්ස ලෝකෙට නැවත වැඩම කිරීමක් සිදු වුණේ වප්පුර 15ක පොහොය දවසක. ඒ වගේම තමයි මහා ශ්‍රාවකයන් වහන්සේලාට අග්‍රස්ථාන ලැබුණෙත් මේ වගේම පොහොය දවසක තමයි. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේට අග්‍රස්ථාන ලැබුණේ මේ වගේ පොහොය දවසක. මොකද මේ පිරිස මැද්දෙන් ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේට ළඟට ගියේ සැරියුත් මහරහතන් වහන්සේ. සැරියුත් මහරහතන් වහන්සේ මහා පිරිස මැද්දෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දෙව් මිනිසුන් අතර හිටියේ බුදුරජාණන් වහන්සේට ඉස්සෙල්ලාම වන්දනා කළේ සැරියුත් මහරහතන් වහන්සේ. පළවෙනි උදාන ගාථා දේශනාව කළෙත් සැරියුත් මහරහතන් වහන්සේමයි. කියන නමේ දිට්ඨෝ ඊතෝ පුබ්බේ නාසුතෝ ඉද කස්සචි එවං වග්ගු වදු සත්තා තුසිතා දරනිමා ගතා කියනවා. බොහෝම සතුටින් මනුස්ස ලෝකෙට වැඩිය තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වගේ මහා නර ශ්‍රේෂ්ඨේ මම මීට කලින් දැකලා නැහැ. ඒ වගේ ශ්‍රේෂ්ඨ වචනයක් මම කවදාවත් කලින් අහලා නෑ. මේ තමයි මිහිරි වචන කතා කරන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරගත්තා සැරියුත් මහ රහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ එතන හිටපු මිනිසුන්ගෙන් දහම් ගැටළු විමසන්නට පටන් ගත්තා. සාමාන්‍ය මිනිසුන්ට විසඳන්නට පුළුවන් ප්‍රශ්නයක් අහපු මොහොතේ සාමාන්‍ය මිනිසුන් උත්තර දුන්නා. ඊළඟට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී ධානලාභීන්ට විසඳිය හැකි ගැටළු ඇසූ මොහොතේ ඒ අය උත්තර දුන්නා. ඔය කාටවත් විසඳන්න බැරි සෝතාපන්න ශ්‍රාවකයන්ට වැටහෙන දෙයක් ඇසුවට පස්සේ සෝතාපන්න අය උත්තර දුන්නා. සකදාගාමි විශේෂ ප්‍රශ්නවලට සෝවාන් අය නිහඬ වුණා. සකදාගාමිය පිළිතුරු දුන්නා. අනාගාමි විශේෂ ප්‍රශ්නවලදී සකදාගාමීන් නිහඬ වෙලා අනාගාමී අය උත්තර දුන්නා. අරහත් විශේෂ ප්‍රශ්නවලදී රහතන් වහන්සේලා පමණක් උත්තර දුන්නා. අරහත් විශේෂ අභිභවා ගිහින් ඍද්ධි විශේෂ ප්‍රශ්න අහද්දී සියලු ශ්‍රාවකයන් නිහඬයි. මුගලන් මහරහතන් වහන්සේ පමණක් උත්තර දුන්නා. ඍද්ධි විශේෂත් අභිභවා ගිහින් අග්‍ර විශේෂ වෙන බුද්ධ විශේෂ ප්‍රශ්නයක් ඇසු වෙලාවේ සියලු ශ්‍රාවකයන් නිහඬයි. මහා ප්‍රඥ සැරියුත් මහරහතන් වහන්සේ පවා නිහඬයි. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්තේ මේක ඔබගේ ගැටලුවක් නෙමෙයි. මේක බුදු කෙනෙකුගේ ගැටලුවක්. ඒ වෙලාවේදී කියනවා ස්වාමීනි මට ඉඟියක් කරන්න පුළුවන්. කියනවා සාරිපුත්ත සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කය කියලා විතරයි බුදුරජාණන් වහන්සේට කියන්න උනේ. ස්වාමීනි මට වැටහුණා කියලා සැරියුත් මහරහතන් වහන්සේ උත්තර දීලා අවසන් කළා. ඒ වෙලාවේදී ප්‍රඥාව විසේ ප්‍රශ්නයටත් උත්තර දුන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ එයත් අභිභවා ගියේ බුද්ධ විෂයේ ප්‍රශ්නයටත් පිළිතුරු දුන්න නිසා බුදු කෙනෙකුට දෙවෙනි මහා ප්‍රඥා කියලා ඒතදග්ගම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් මහා පඤ්ඤානම් යදිදන් සාරිපුත්තෝ මහණෙනි
මාගේ ශාසනයේ මහා ප්‍රඥ භික්ෂූන් අතර සාරිපුත්ත භික්ෂුව අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ අග්‍ර ශ්‍රාවක තනතුරු දුන්නා. පින්නතුනේ මෙන්න මේ විදිහට තමයි මේ වප්පුර 15ක පොහොය දවසේ ඒ සංකස්ත නුවරදී මේ සියල්ල සිද්ධ වුණේ. පින්නතුනි පොහොය දවස් ඇති වෙනවා. පොහොය දවස් වලට විශේෂ කාරණාත් බොහෝ සිදු වී තියෙනවා. බෞද්ධයෝ විදිහට අපිට ඒ කාරණා බොහොම වැදගත් වටිනවා. හැබැයි ඒ වගේම තමයි අපිට පොහොයක් වටින්නේ ඒ කාරණා නිසාම නොවේ. මොකද පොහොය දවස් වලට අපිට කරන්න බොහෝ ಜಾති තියෙනවා. පොහොය දවස් වලට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි පොහොයට මොනවද කරන්න ඕනේ. ඒක අංගුත්තර නිකායේ සඳහන් වෙනවා විසාකෝපෝසත කියලා සූත්‍ර දේශනාව. විසාකා මහෝපාසිකාව දවසක් සිල් සමාදන් වෙලා උදේවරුවක දහවල් වෙලාවේ සවැත් නුවර පූර්වාරාමයට ගියා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට. බුදුරජාණන් වහන්සේ අහනවා විසාකා අද මොකද මේ වෙලාවේ? ස්වාමීනි අද සිල් සමාදන් වුණා. ඒකයි මේ වෙලාවේ ආවේ. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විසාකා උපෝසත වර්ගය කියන්නේ සිල් සමාදන් වෙන ක්‍රම 3ක් තියෙනවා. මොනවද? එකකට කියනවා ගෝපාලක උපෝසතේ. කියන්නේ ගෝපල්ලා සිල් රකින්නවා වගේ සිල් රකින්න හැටි. ගෝපල්ලාගේ ක්‍රමයට සිල් රකින්න එක. දෙවෙනි එකට කියනවා නිගණ්ඨ උපෝසතේ. නිගණ්ඨයා විදිහට සිල් රකින්න හැටි. තුන්වෙනි එකට කියනවා ආර්ය උපෝසතේ. ආර්ය ශ්‍රාවකයෙක් විදිහට සිල් රකින්න හැටි. කොහොමද ගෝපල්ලු සිල් රකින්නේ? ගෝපල්ලු සිල් කියන්නේ මොන වගේ දෙයක්ද? ගෝපල්ලා කල්පනා කරනවා අද හරකාට මෙතනින් කන්න දුන්නා. මේ තැන්වල අරගෙන ගියා. මෙතනින් වතුර බොන්න දුන්නා. හෙට හරකා අසවල් තැනට අරන් ගිහිල්ලා අසවල් තැන් වලින් කන්න බොන්න දෙනවා. සමහර පිරිස්සු ඉන්නවා, සමහර පිරිස ඉන්නවා සිල් ගන්නෙත් ඔය වගේ. අද මේව කන්න හම්බුණා. ගියේ පොයට මේව කන්න හම්බුණා. අසවල් තැනට ගියොත් මේව කන්න පුළුවන්. එහෙනම් කෑම බීම ආහාර පාන ඉදුම් හිටුම් ගැන හිතලා ඒ තැනට ගිහිල්ලා සිල් රකින්නව ඇත්තොත් ලෝකේ ඉන්නවා. එයාලා සිල් නම් රකින්න යම් ප්‍රමාණයකට හරි. හැබැයි ඒ සිල් රැකීම ගෝපල්ලෙක් හරක් දක්වනවා වගේ වැඩක් කිව්වා. ඒකින්ද ඒකට කියනවා ගෝපාලක උපෝසති. අසාර්ථකයි කියනවා. ඊළඟට නිගණ්ඨ උපෝසති. නිගණ්ඨයෝ කියන කට්ටිය එයාලා ඇඳුම් අතහැරලා ඉන්න කොටස. නිර්ගන්ත කියන්නේ ඒක. එයාලා වස්ත්‍ර ආභරණ පළඳින්නේ නැහැ. එයාලා කියන්නේ අපිට දිසා හතර වගේ හොඳ ඇඳුමක් තියෙනකොට රෙදි කෑලි එල්ලන් ඉන්නේ මොකටද කියන මානසිකත්වයෙන් තමයි එයාලා ඉන්නේ. අපි එච්චරටම අල්පේච්චයි. ඇඳුම් පැළඳුම්වත් මේ ශරීරේ වහගන්න අපි පරිහරණය කරන්නේ නැහැ කියන මතය තුල තමයි නිගණ්ඨයන් ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ උදවිය කියනවා උතුරු දිසාවේ එක දවසකට උතුරු දිසාවේ යොදුන් 100ක් දුරට ප්‍රාණඝාත කරන්න එපා. දකුණු දිසාවේ නැගෙනහිර බටහිර මේ අනු දිසාවල යොදුන් දුරට ප්‍රාණඝාත කරන්න එපා ආදියට කියලා කියනවා. හැබැයි එයාලා සීමා සහිතව තමයි සිල් රකින්නේ. එදාට මොකද කරන්නේ? ඒ නිගණ්ඨයින්ගේ ශ්‍රාවකයෝ පොයට ඇඳුම් පැළඳුම් අත්හරිනවා. අත්හැරලා නිගණ්ඨයෝ වගේ ජීවත් වෙනවා. ඒක එයාලගේ සීලය. හැබැයි එයාලගේ අනිත් අය දන්නවා මේ මෙයාලා මොනවා කළත් මෙයාලට එහෙම ඇලීම් බැඳීම් මතහැරව පිරිසක් නෙමෙයි. මෙයාලා මෙදාට මේක පෙන්නනවා. එච්චරයි කියන්නේ. සමහරු ඉන්නවා සිල් රකින්න. Taman සිල් රකින්නවා කියන එක පෙන්නන්නේ. වෙනින් කිසිම දෙයක් එයා තුල නැහැ. එතකොට ඒ උපෝසතයත් අර නිගණ්ඨ ශ්‍රාවකයින්ගේ උපෝසතේ වගේ. ආර්ය උපෝසතේ කියන එක ඔක්කොටම වඩා වෙනවා. ආර්ය උපෝසතේ කියන එක කරන්නේ මෙහෙමයි කියනවා. කියනවා යාව ජීවං අරහන්තං පාණාතිපාතා පහය පාණාතිපාතා පටිවිරතෝ. රහතන් වහන්සේලා ජීවිතේ තියෙනකන් සත්තු මරන්නේ නැහැ. සතුන් මැරීමෙන් වැළකී වාසය කළ පිරිසක් කරන පිරිසක්. අහම් පජ්ජේ මංච රත්තිංච මංච දිවසම් මමත් මේ දිවා කාලේ මේ රාත්‍රී කාලේ යන දෙකේම ඒ රහතන් වහන්සේ අනුගමනය කරමින් සතුන් මැරීමෙන් වළකිනවා. එහෙනම් මෙයාගේ ජීවිතය අනුගමනය කරන්නේ කාවද මෙයා? රහතන් වහන්සේ. රහතන් වහන්සේලා කියන්නේ අනන්ත ගුණ ඇති පිරිසක්. එතකොට රහතන් වහන්සේ හා සමාන ගුණ වඩන්නයි මෙයා සැරසෙන්නේ. උපරිමයෙන්ම කරනවා එතකොට. රහතන් වහන්සේලා ජීවිතයේ තියෙනකම් සොරකම් කරලා. රහතන් වහන්සේලා ජීවිතයේ තියෙනකම් බ්‍රහ්මචාරී. රහතන් වහන්සේලා දෙවි ඇතිතා දෙවි පරදුවට තියලා බොරුවෙන් වැළකුණා.
රහතන් වහන්සේලා මත්පැන් මත්ද්‍රව්‍ය පානයෙන් වැළකුණා. ඊළඟට රහතන් වහන්සේලා විකාලේ ආහාර ගත්තේ නේ. රහතන් වහන්සේලා නැටුම් ගැයුම් වැයුම් විකාර දර්ශන මල් සුවඳ විලවුන් ආදී දැරීම පැළඳීම ඊළඟට විසිතුරු කිරීම සැරසීම මේ සියල්ල අතහැරලා වාසය කළා ජීවිත කාලෙටම. ඊළඟට රහතන් වහන්සේලා උච්චාසයනම වටිනා උසස් සැප පහසු සුඛෝභෝගී ආසන ජීවිතේ තියෙනකන් අත්හැරලා හිටියා. මම මේ දවල් රෑ දෙකේ මේවා අත්හැරලා වීරියෙන් අටසිල් රකින්න. එතකොට මෙයාට සිල් බින්දෙන අවස්ථාවක් ආවත් මෙයා අනුගමනය කරලා තින් රහතන් වහන්සේලා. රහතන් වහන්සේලා මේකනේ මම අද දවසේ ඒ උත්තමයන් අනුගමනය කළේ. ඒ වගේ ගුණ සම්පත්තියක් ඇති කරගන්න මහන්සි ගන්නවා කියලා හිතලා වීරිය අධිෂ්ඨානයෙන් යුක්තව උත්සාහයෙන් යුක්තව ඒ රහතන් වහන්සේලාගේ රහත් ගුණේ සිහි කරමින් එයා සිල් රකින්නවා. ඊළඟට මෙයා සිල් රකින්නවා විතරක් නෙමෙයි. මෙයා දැන් කය වචනේ සංවර කරන්නනේ සිල් රකින්නේ. කාය වාචාන සමෝදාන. කයේ වචනේහි සංවරභාවය ඇති කරන්න තමයි සීලේ උපකාර වෙන්නේ. කයත් වචනයත් දෙක සීලෙන් රකින්නවා. අනුස්සති භාවනාවෙන් හිත රකින්නවා කියන ආර්ය උපෝසතේ කරන කෙනා. එයා පුළුවන් විදිහට බුද්ධ අනුස්සති භාවනා කරන පොයේ දවසේ සීල් සමාදන් වෙච්ච ශ්‍රාවකය බුදුරජාණන් වහන්සේගේ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් භගවා ආදී ගුණ සිහි කරමින් බුද්ධානුස්සති භාවනාව වඩනවා ශ්‍රද්ධාව වැඩෙනවා. ඒ වගේම ස්වාක්ඛාත සම්දිට්ඨික අකාලික එහිපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන ගුණ තියෙන ශ්‍රී සද්ධර්මයේ ගුණ සිහි කරමින් ධම්මානුස්සති භාවනා කරනවා ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව වැඩෙනවා. සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියන ගුණ 9කින් යුක්ත ආර්ය මහා සංඝරත්නයේ සිහි කරමින් සංඝානුස්සති භාවනා කරනවා. මහා සංඝරත්නය ගැන හිත පහදින්න තිසරණේ පිළිබඳ ශ්‍රද්ධාව උපදින්න බැහැදීම ඇති වෙන්නට මෙයා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති භාවනා කරනවා. ඊළඟට ලෝභයෙන් මුදවලා දානයට හිත යොමු කරන්නට ත්‍යාගානුස්සති භාවනාව කරනවා. සියලු සත්වයන් කෙරෙහි අනන්ත අප්‍රමාණ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ වැඩෙන්නට අනුස්සති භාවනාවක් විදිහට මෙත්තානුස්සති භාවනා කරනවා. ඊළඟට මේ ශ්‍රාවකයා තමන්ගේ ශ්‍රද්ධාව, සීලය, ධර්මඥානය, අත්හැරීම, ප්‍රඥාව කියන මේ ගුණධර්මයන් තුලින් දෙවියන් හා සමාන කරලා මේ ඇත්තන්ටත් තියෙනවා මටත් තියෙනවා මම ඒ අය හා සමානයි. මම ඒ අයටත් වඩා ඉහළට යන්න ඕන කියලා තව තවත් දුරට වීරිය කරමින් දේවතානුස්සති භාවනාව වඩනවා. ඒ වගේම මරණානුස්සති භාවනා කරනවා මරණය ගැන සිහි කරනවා. මොකද මේ ලෝකේ කාටවත් ભેදයක් රහිතව ලැබෙන එකම දේ මොකක්ද? ඒ තමයි මරණය. දුප්පත්ද කියලා බලන්නේ නැහැ, පොසත්ද කියලා බලන්නේ නැහැ, වයසද කියලා බලන්නේ නැහැ, තාම පොඩීනේ කියලා බලන්නේ නැහැ. සල්ලි තියනවද කියලා බලන්නේ නැහැ, නැද්ද කියලා බලන්නේ නැහැ, ලස්සනද කැතද කියන කිසිම දෙයක් අදාළ නැහැ. සියලු දෙනාට පොදුවේ ලැබෙනවා. ඒකට බුද්ධත්වයට පත් වෙලා හිටියද, පසේ බුදු වෙලා හිටියද, මහරහත් වෙලා හිටියද, සක්විති රජ වෙලා හිටියද, මගපල ලැබලා හිටියද කියලා අදාළකමක් නැහැ. සියලුම සත්වයෝ මරණයට පත් වීම පොදු ධර්මතාවයක්. බුදුරජාණන් දේශනා කරන මරණානුස්සතියේ හිඳ වඩන්න ඕන. කියන කොහොමද? උප්පත්තියා සහේ වේදම් මරණං ආගතං සදා මරණත්තාය ඕකාසං වදකෝ වියේසති. යම් මොහොතකද අපි ඉපදුනේ ආන් ඒ මොහොතේම තමයි අපිට මරණයත් උරුම වුනේ. වදකේ කඩුවක් අතේ තියාගෙන මරන්න තැන හම්බෙනකම් පිටිපස්සෙන් එනවා වගේ මරණයත් දිවා රාත්‍රී අපිත් එක්ක එනවා. අවස්ථාව ලැබිච්ච වෙලාවේ අපි වරගෙන යනවා. මිනිස්සෙට ලැබිච්ච ජීවිතයේ ස්වභාවය කියන විජ්ජු බුබ්බුල උස්සාව ජලරාජි පරික්ඛය ගාතකෝව රිපූතස් සබ්බත්තාපි අවාරියු කියනවා. සතුරෙක් වගේ ග්‍රාහතකයෙක් වගේ හැම තැනකම අපිව අත්හරින්න නැතුව එන මරණය මේ අපිව අත්හරින්න නැතුව එනවා. අපේ ජීවිතය කියන එක විජ්ජු බුබ්බුල උස්සාව කියනවා ආකාශي විදුලියක් කෙටුවා වගේ.
වතුර බිඳුවක් අහසින් වැටෙනකොට පොළවේ දිය බුබුලක් මතුවනවා වගේ. ඊළඟට වතුරේ ඉරක් ඇන්දා වගේ මොහොතෙන් නැති වෙලා යනවා. එතකොට අපිට ලැබිච්ච ජීවිතේ අහසේ විදුලි ඉරක් යන තරම් බොහෝම සුළු එකක්. ඊළඟට වතුර බිඳුවක් පෙන බුබුලක් ඇති වෙලා දිය බුබුල බිඳී යනවා වගේ බොහෝම ඉක්මනට ඇති වෙලා ඉක්මනට නැති වෙලා යන එක. ඒ වගේම ජලයේ ඇඳපු ඉරක් වගේ. එච්චරටම ටික කාලයයි. දැන් පින්නතුනි මේ පින්නතුන් අහලා ඇති මිනිසුන්ට වයස අවුරුදු 40000ක් විතර 70000ක් විතර කාලෙදී අරක කියලා ශාස්ත්‍රුන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණා කියලා. අරක ශාස්ත්‍රුන් වහන්සේ කීවා කියනවා මිනිස්සුන්ට මේ ජීවිතය කියන එක තනාග රැඳි පිනිබිඳක් වගේ වීරිය කරන්න උත්සාහ කරන්න. මරණය සිහි කරන්න අපි ඉක්මනට මැරෙන්න පුළුවන්. ඒකින්ද කුසල් දහම් වඩන්න නොපමාව වීරිය කරන්න. පින්නතුනි අරක ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම කියනකොට මිනිස්සුන්ට වයස තිබ්බා කියන අවුරුදු 70000ක් විතර. 70000ක් කාලේ මිනිසුන්ගේ ආයුෂ අපිට ලැබිච්ච මනුස්ස ජීවිතේ තනාග පිනිබිඳක් වගේ කියවන. අද අපේ මනුස්ස ජීවිතේට මොකද්ද කරන්න උපමාව? අද අපේ මනුස්ස ජීවිතේට කරන්න උපමා නැති වෙලා යනවා. එච්චරටම ටික කාලේ අපිට අවුරුදු 40ක් 50කටත් තමයි ජීවත් වෙන්න. අර 70000ක් තියෙද්දි අපිට මේ 40 50 ගෙවා ගන්න තියෙන කාලේ අපි කොහොමද දිගයි කියලා හිතන්නේ? උපත කොහෙත් එකයි. භවයේ කොහෙත් දුකයි. ඒකින්ද පරණ පුරාණ ආචාර්යවරු කීවා අද්රුවන් ත්‍රිභවං ශරදබ්බ තිබං කාම ලෝකේ ඉපදුනත් රූප ලෝකේ ඉපදුනත් අරූප ලෝකේ ඉපදුනත් කොහේ ඉපදුනත් භවයේ පිහිට පිළිසරණ රහිත එකක්. ඒක නිකන් හරියට සරා කාලේ වලාවක් වගේ. සරත් කාලෙට වලාකුළු තියෙන අහස පිරෙන්නේ හැබැයි සුදු පාටයි. ගොරෝන සද්දෙත් ඇහෙනවා. හැබැයි වැහි වැටෙන්නේ. ඒ වගේ තමයි අපි කොහේ ඉපදුනත් දිව්‍ය ලෝකේ ගියත් බ්‍රහ්ම ලෝකේ ගියත් මනුස්ස ලෝකේ ගියත් කොහේ ගියත් අපේ ජීවිතේ කිසි පිහිටක් පිළිසරණක් ස්ථිරත්වයක් නැති එකක්. නටරංග සමාජගි ජන්මි චුති කියනවා මිනිස්සු මරණයටපත් වෙලා යන්නේ නිකන් වේදිකාවක රංගනයක් දැක්වුවා වගේ. දැන් බලන්න වේදිකාවක තිරයක් වහලා තියලා එකපාරට තිරේ ඇරිය ගමන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නැටුමක් නටලා තිරේ වහලා ගියාට පස්සේ අපිට මෙයා නැටුවා කියලා මතක් වෙනවා. ඒ ඇරෙන්නේ. ඒ රූපේවත් අපිට දකින්න තියෙනවා. ආන් ඒ වගේ තමයි මිනිස්සෙක් ඉපදුනා, පැවතුනා, මරණයටපත් වෙනවා. ඔය අතර කාලය තුලදී වෙච්ච සිද්ධි අපිට මතක තියෙන හින්දා මෙහෙම කෙනෙක් හිටියා කියලා මතකයක් තියෙනවා මිසක් අපිට ආයේ දකින්න බෑ. ගිරි නද්ද සමං ලඝු ශීඝ්‍ර ජවං රජතායු ජගේ යත විද්‍යු නබේ කියනවා කන්දක් උඩින් වතුර පාරක් බිමට කඩාගෙන වැටෙනකොට මග අහසේ නතර වෙවි විශ්‍රාම අරගෙන වෙහෙස නිමාගෙන බිමට එන්නේ නැහැ. වැටුණා නම් එතන ඉඳලා බිමට වැටෙනකන් එක හුස්මට එක කෙලින් බිමට වැටෙනවා. ආන් ඒ වගේ තමයි මිනිස්යාගේ ජීවිතය. ඉපදුනා නම් එක දිගට මග නතර වීමක් නැහැ. මරණය කරා තමයි යන්නේ. මිනිස්සු අහසේ නිකන් විදුලි ඉරක් ගියා වගේ ආයුෂ කාලෙ ගිවලා මරණයටපත් වෙනවා. ওই පත් වෙන කාලය ඇතුළත අපි හොයන දේවල් තියෙනවානේ. ප්‍රියමනාප රූප හොයනවා, ශබ්ද හොයනවා, ගන්ධ සුවඳ රස පහස කියන දේවල් අපි හොයනවා. ඒවට කියනවා කාම ගුණ කියලා. ඒකට උපමා කරනවා උදක චන්ද සමයි මේ කාම ගුණයි. මේ කාම ගුණයෝ කියන දේවල් උදක චන්ද්‍ර සම වතුරට පෑයූ හඳ වගේ. අපිට අහසේ තියෙන හඳ වගේම වතුරට පෑයූ හඳ ලස්සනට පේන්නේ නැද්ද? හඳේ හෙවණැල්ල වතුරට වැටුණාම හඳ වතුරේ තියෙනවා වගේ පේන්නේ. අත දාපු ගමන් මොකද වෙන්නේ? හඳ අල්ලන්න කියලා. වතුර කැළතිලා හඳ නොපෙනී යනවා. ආන් ඒ වගේ තමයි කොච්චර තමා සතු කරගන්න බැලුවත් ස්ථීරව රූප ශබ්ද ගන්ධ රස පහස කියන දේවල් තමා සතු කරගන්නට බෑ. ඒක නිකන් ප්‍රතිභාස සමන් හෙවණැල්ලක් වගේ ප්‍රතිබිම්බ සමන් කණ්ණාඩියකින් බලන රූපයක් වගේ අපිව එහෙම් පිටින්ම කණ්ණාඩියේ පේනවා. හැබැයි කණ්ණාඩියෙන් අපිට අපිව අයිති කරගන්න බෑ. ස්තත ස්වප්න සමාවිදිතාර ජනයි. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වගේ ශ්‍රේෂ්ඨ පුරුෂයෝ මේ ගැන කියලා තියෙන්නේ. ස්තත ස්වප්න සමා සිහිනයකින් නැගිට්ටා වගේ. සිහිනයකින් අපි විසිතුරු මල්වතු පළතුරු වතු උද්‍යාන සතාසි උපාව ඉන්න තැන් දකින්නට ගියාට අපි හීනෙන් නැගිට්ට ගමන් අපිට කිසිම දෙයක් පේනවද? ඒවා ගිය තැන් අපිට හොයාගන්න පුළුවන් බැහැනේ. ආන් ඒ වගේ ජීවිතයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. තියෙනවා වගේ පෙවුනට කිසිම දෙයක් නැති ජීවිතයක්. ඉතින් ඒ හින්දා
මරණානුස්සති භාවනා කරන ශ්‍රාවකයා සිහි කරලා බලනවා මට තියෙන චූටක් බොහොම පොඩි කාලයයි සුළු කාලයයි මේ කාලය ඇතුළත මම උත්සාහ කරන්න ඕන වීර්ය කරන්නට ඕන මට ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් මේ විදිහට අනුස්සති භාවනාව කරලා හිතත් රකින්න ශ්‍රාවකයා අනන්ත අප්‍රමාණ පින් කරගෙන මරණයටපත් වෙලා ගිහිල්ලා දෙවියන් අතර ඉපදිනවා. දෙවියන් අතර ඉපදිනවා. ඒ දෙවියන් අතර ඉපදුනහම බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට ආවුෂත් කියනවා. මේ විදිහට දිව්‍ය ලෝක ඉපදිලා ඒ අය සැප විඳිනවා. දෙවියන් අතරින් චුත වෙලා ඒ කට්ටිය මනුස්ස ලෝකයට ආපුවාම රූප සම්පන්න වෙලා කුලවත් වෙලා ගුණවත් වෙලා බලවත් වෙලා ධනවත් වෙලා මහා යසස්ක ජීවිත ඇති පුද්ගලයන් බවට පත් වෙනවා. ඉතින් ඒ හින්දා සීලේ මහත්ඵලයි මහානිසංසයි අපි සීල් රකිය යුතුමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් සීල් රකින්න එක ප්‍රමාද කරනවා. පොයට සීල් ගන්න නැතුව මග අරිනවා නම් එයාගේ ජීවිතයට ලැබෙන ලොකුම පාඩුව ඒකයි කිව්වා. එහෙනම් අපි ලාභ ලබන ජීවිත ඇති කර ගන්න නම් අපි නොපමාව සීලාදී ගුණධර්ම වඩන්න ඕන. අපිට ලැබිලා තියෙන අවස්ථාව බොහොම ටිකයි. සුළු අවස්ථාවක් අපිට තියෙන්නේ. අපි මනුස්ස ජීවිතය ගත්තට පස්සේ අපි අවුරුදු 50ක් 60ක් ජීවත් වෙනවා නම් ඕකෙන් භාගයක්ම අපි කරලා තියෙන නිදිය ගත්තේ ගණන් හදලා බලන්න වෙලාව. අපිට දවසේ තියෙන කාලේ අපි නැගිටලා ඉන්න කාලය නිදාගෙන ඉන්න කාලය අපි ජීවත් වෙනවා කියන කාලයයි දෙක එකතු කරලා ගලපලා බලන්න. අපි වැඩිම කාලයක් කරලා තියෙන දවසින් ජීවිත කාලෙන් භාගයක් නිදියලා තියෙනවා. ඒකෙන් කොටසක් දානවා ඊට පස්සේ ඉතුරු වෙච්ච කාලෙන් ළමා කාලේ අපිට කරගන්න බැරි වෙච්ච කාලේ ඊළඟට මහලු වුණාට පස්සෙත් අපිට යමක් කරගන්න බැරි වෙනවා. අතරමැදි කාලය තුල අපි ඉගෙන ගන්නට ඕන දේපොළ ධනය ආදිය හම්බ කරන්න ඕන අපි හොයන දේවල් කරා යන්න ඕන අපි ඉලක්ක කරා යන්න ඕන. ඒ ඔක්කොම ගමන මැද්දී අපිට කුසල් වඩන්න ඉතුරු වෙන්නේ බොහෝම ටික කාලයක්. ওই ටික කාලෙන් අපි ප්‍රයෝජන ගත්තේ නැත්නම් මේ අවස්ථාව මගහැර ගත්තොත් අපිටත් නිරේ ඉපදිලා තිරිසන් ලෝකෙ ඉපදිලා බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් අපි හිතට ගමු අදිෂ්ඨානයක් ඇති කරගමු අපිට දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මුලැමැදාග සුන්දර මිහිරි පැහැදිලි අර්ථ සහිත පැහැදිලි වචන සහිත ව්‍යාකරණානුකූල උතුම් මාර්ග ශ්‍රී සද්ධර්මයේ අහන්න ලැබුණ ශ්‍රාවකයෝ වැඩ ඉන්නවා අපිට ධර්මයේ දේශනා කරනවා. ඉතින් අපිට ලද මොහොතේ මේක පසු කරගන්න නැතුව උපරිමයෙන් ප්‍රයෝජන ගන්න අපි මහන්සි ගමු. මෙතනින් කියන්නේ අපි එකපාරටම දැන් රහත් වෙනවා කියලා. නෑ එහෙම නෙමෙයි. අපිට පුළුවන් විදිහට අපිට හැකි විදිහට අපිට කරන්න පුළුවන් උපරිමයෙන් අපි කරන්න ඕන මරණාසන්න කාලයේදී අපිට සිහි කරන්න දෙයක් තියෙනවා. අපි මරණාසන්න වෙලා ලෙඩ ඇඳට වැටුනොත් එහෙම ඒ වෙලාවේ අපිට අනිත් ක්‍රියා කරන්න බැරි හින්දා අපේ හිත දැඩිව වැඩ කරන්න පටන් ගන්නවා. ඒ මොහොතේදී අපිට කුසල් සිහි වුණේ නැත්තම් අපි හුඟා දුකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුසල් නොකර අකුසල් කරගත්ත ජීවිත තියෙන මිනිස්සු මරණාසන්න කාලෙදී එයාලා කරගත්ත අකුසල් වලින් එයාලා වහගන්නේ විශාල කඳු පර්වත තියෙන තැනකට ඉර බහිනකොට කඳුවල හෙවණැල්ලට ගම් නගර වැහෙනවා වගේ ඒ වගේ ඉන්න මිනිස්සු වැහෙනවා වගේ මෙයාගේ ජීවිතේ තමන් කරගත් අකුසල් වලින් වහ ගන්නවා කියන්නේ. ඉතින් ඒ නිසා අපිටත් සිහි කරන්නට අපේ ජීවිතේ කුසල් නොවඩා තිබුණොත් අපිටත් ඒ වගේ බොහෝ දුක් වෙන්න වෙනවා. ඉතින් දුක් නොවි මරණාසන්න මොහොතේ පවා සතුටින් සිහිනුවණින් මරණයටපත් වෙන්න නම් අපි බොහෝ කුසල් කරලා තියෙන්න ඕන. මිනිස්සෙක් විදියට බොහෝ ගුණධර්ම වඩලා තියෙන්න ඕන. ධර්මානුකූලව ජීවත් වෙලා තියෙන්න ඕන. දුර්ලභව ලැබිච්ච බුද්ධ ශාසනයෙන් යම් ප්‍රයෝජනයක් අපි ලබලා තියෙන්නට ඕන. අපි වීර්ය අධිෂ්ඨානය ඇති කරගමු. අද අපි වප්පුර පොසොරසක් පොහොව දවසේ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. අපි හැමදිනාට සාර්ථක ජීවිතයක් ගුණධර්ම වලින් ගුණයෙන් පිරුණු නුවණින් පිරුණු සීලාදී ගුණධර්ම වඩාගත් ප්‍රඥාවෙන් නනූන ජීවිතයක් පිණිස මේ පුණ්‍ය ධර්මයත් උපකාර වේවා වෙත්වා කියලා අදිෂ්ඨාන කරගන්න කවුරුත් පින් කැමති දෙවියන්ට අප නමින් මියගේ ඥාතීනට අපගේ දෙමව්පියන්ට ධර්මයෙන් විනයෙන් අනුග්‍රහ කරන සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ට මේ ධර්ම දේශනාවට වචනයකින් හරි අපෝපකාර කළ අය සිටිනවා නම් ඒ හැමදිනාට අප හැමදිනාට වහවහා සංසාර දුකින් නිදහස් වීම පිණිස අප මේ රැස් කරගන්නට යෙදුණු ධර්ම ශ්‍රවණමය ධර්ම දේශනාමය පුණ්‍ය ධර්මයක් උපකාරක ධර්මයක් බවටම පත් වේවා කියලා සාදු කියලා අදිෂ්ඨාන කරගන්න. සාදු 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 සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සාදු සාදු සාදු.